बिस्मिल्लाहिर्रहमानिर्रहीम ගරු මූලාසනරුඩ මන්ත්‍රීතුමනි මෙම වැදගත් විවාදයේදී විශේෂයෙන්ම මුලින්ම මම අපේ අලි සබ්රි අමාත්‍යතුමා කිව් පරිදි මේ ඛේදවාචකයට ගොදුරු වුණු කිතුණු සහ අනිකුත් ආගම්වල අහිංසක ජනතාව පිළිබඳව අපේ කම්පනය කනගාටුව මම මුලින්ම පළ කර සිටිනවා. ඒත් සමගම මේ විවාදයේ ප්‍රවේශයක් හැටියට මුලින්ම මම කියන්න කැමති අලි සබ්රි අමාත්‍යතුමා ඉදිද්දී මේ විමර්ශන කමිසම් පත් කිරීමේදී පවා කලින් හිටපු ආණ්ඩු පවා ඒ වගේම වර්තමාන ආණ්ඩුවත් දැන් අනුකමිටුව පත් කරද්දිත් මේ වගේ වැදගත් විෂයක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන කමිටුවල යම් නියෝජනයක් අනිත් පාර්ශවයන්ටත් විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට ද්‍රවිඩ ජනතාවට කැබිනට් අනුකමිටුවක් පත් කළාම එතන අලි සබ්රි මන්ත්‍රීතුමා ඉන්නවා දේවානන්ද මන්ත්‍රීතුමා ඉන්නවා දෙන්නම දැම්මහම එතන යම් විශ්වාසනීය භාවයක් ඇති වෙනවා. ඒක අවශ්‍යයි මොකද මෙතන සමාජ අභ්‍යන්තරයේ තියෙන සමහර කරුණු පිළිබඳව හරි අවබෝධයක් නැතුව සමහර නිර්දේශ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒවා අපි වළක්වා ගන්න නම් ඒ වගේම දැන් පීඩනයට පත්වලා තියෙන ජනතාව කතෝලික ජනතාව මුලින් වුණත් ඒ වගේම මුස්ලිම් ජනතාවත් ඊටාම වැඩි පීඩනයකට දැන් මේ පාස් පිළිදා සිද්ධියෙන් පස්සේ පත් වුණා කියන එක කවුරුත් පිළිගත යුතු කාරණාවක්. එබැවින් මම මුලින්ම නොයෙකුත් කාරණා මෙතන උපුටා දැක්විය යුතුයි මට තියෙන සීමිත වේලාව තුල මෙතන සම්පූර්ණ වෙලුම් කීපයක් අපිට ලැබිය යුතුයි. වෙලුම් 22ක් තිබෙනවා. ලැබිලා තියෙන්නේ වෙලුම් 2ක් විතරයි. ඒ වගේම කට උත්තර දුන්නු පාර්ශවයන් 1480ක් මේ පොලිස් මේ කොමිසමට අයත් පොලිසියට කට උත්තර ලබා දුන්නා. නමුත් ඒ වලින් 480 දෙනෙක් විතරයි සාක්ෂියට කැඳවලා තිබෙන්නේ. මේ අතරතුරේදී අපි දකින නොයෙකුත් කාරණා මෙතන තියෙනවා. විශේෂයෙන්ම තවත් ප්‍රවේශයක් මම ගත යුතුයි. ඊයේ ඩේලි මිරර් පත්‍රයේ මේ ගිය අප්‍රේල් 5 වෙනිදා ඩේලි මිරර් පත්‍රයේ Easter bunnies and bunnies of other seasons. It is immaterial whether deep state secrets are shared with the public or not, but justice for victims has to come into play. මම මේ පරිවර්තනය කරන්න යන්නේ නැහැ. මම එහෙම් පිටින්ම කියවන්නම්. විශේෂයෙන් මෙතන කියවෙනවා මෙහෙම තැනක රොබර්ට් ලුඩ්ලම් කියලා ඉංග්‍රීසි රචකයෙක් රචනා කරපු නවකතාවක් පිළිබඳව. Bourne Identity. The story of Jason Bourne, a state-designed, state-programmed Superman, the product of elite security, who breaks free from his scripted role and runs free. Having snapped, he engages in a chain of action seemingly destructive to the state's cause. Now, make a වැදගත් ආටිකල් එකක් මේ පිළිබඳව මේ ආටිකල් එක මම උපුටා දක්වන්නේ මේ කාරණාව උඩ. මොකද මේක තමයි මේ රජයට දැන් සිදු වෙලා තිබෙන්නේ. මේ Bourne Identity කියන චිත්‍රපටයේ වගේම චිත්‍රපටයක් තමයි දැන් මේ සහරාන් කියන රහරාන්ගේ මේ උන්මත්තක කල්ලිය පිළිබඳ වූ චිත්‍රපටය. මේ චිත්‍රපටයේ අද මම පත්‍රයේ දකිනවා විශේෂයෙන්ම අපේ අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමන් කියනවා now for Maulavi mastermind behind Easter attacks. දැන් මහමලු කරුවා හඳුනාගෙන ඉවරයි. මම නම් කියන්නේ මේකයි මම සාධක ඇතුව මම ඔප්පු කරන්නම් මේ මහමලකරු තාම හඳුනාගෙන නැහැ. ඊට වඩා මහමලකරුවන් ඉන්නවායි කියන එක මේ කොමිසම් වාර්තාවයේම අපිට සනාථ කරන්න පුළුවන්. ඒ සඳහා වූ විමර්ශන කළ යුතුයි කියලා කොමිසමත් නිර්දේශ කරලා තිබෙනවා. එහෙම තිබියදී මෙතුමා දැන් තීරණය කරලා ඉවරයි. මෙතුමා කියන කතා අනිද්දා
නැවත වාරයක් ආපස්සට හරවගනි. මීට කලිනුත් මෙවැනි කියමන් කීපයක් කිව්වා කියලා අනිත් දවසේ ඒක ආපස්සට හරවනවා. නමුත් මෙතන නම් යම් උවමනාවක් තියෙනවා මේ චිත්‍රපටයේ ප්‍රධාන මේ නිෂ්පාදක සංස්කරණය තිරරචක හැම දෙයක්ම කළේ මේ නවුෆර් මෞලවී කියන තැනැත්තා කියලා මේ තැනැත්තා උඩ පටවන්න හදනවා. ඇත්තට නම් මේ තැනැත්තා මෙහෙම වෙන්න පුළුවන්. මේ තැනැත්තා තිරරචකයා වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන නළුවා සහරාන් වෙන්න පුළුවන්. ඒ වගේම සහායක නළුවන් තව 7-8 දෙනෙක් සියදිවි නසාගෙන මැරිලත් ඇති. ඒ වගේම සහායක නිලියක් සාරා කියන නිලිය අතුරුදහන් වෙලා. ඒ අතරතුරදී නිෂ්පාදකයා කවුද කියන එකයි ප්‍රශ්නේ. මේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය. නිෂ්පාදක සහ අධ්‍යක්ෂණය දෙආකාරයකින් සිදු වෙලා තියෙනවා කියන එක මෙතන ඊටාම පැහැදිලිව මට උපුටා දක්වන්න පුළුවන්. ඒ ගැනයි මම කියන්ට එන්නේ. විශේෂයෙන්ම මෙතන මම උපුටා දක්වන පිටු 93 කියනවා. From around end of 2007, Zahran was in contact with one Abu Hind, who was in India. Nawfal also knew and communicated with Abu Hind. Zahran told Hadia, now I must talk about this Hadia also, that Abu Hind has links to Syria. They used to speak in Tamil using 3Ma and Telegram apps. මේක ලේසියෙන් බුද්ධ්‍යංශයට පවා හඳුනාගන්නට බැරි ආකාරයට මේ ඇප්ස් පාවිච්චි කිරීමේ ඒ කර්තව්‍යත් මෙතන ඉටු වෙලා තිබෙනවා. මේ පිළිබඳව මේ කොමිෂන් සභාවත් නිර්දේශ කරලා තිබෙනවා. ඒ නිර්දේශ මට ඒ තැන් තැන්වල උපුටා දෙන්නත් පුළුවන්. නමුත් මේ හාදියාගේ සාක්ෂි පිළිබඳව මේ හාදියාගේ සාක්ෂි මේ කොමිසම ඉදිරියේ මෙහෙවන්න යද්දී නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශාල විරෝධයක් ආවා. ඒ පිළිබඳව විමර්ශනය කරලා ඒ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කෙනෙක් දීර්ඝ ලෙස කරුණු සැලකරලා ඉන් පසුව කොමිසම තීරණය කළා මෙතුමිය විතරක් ජීවතුන් අතර ඉන්න විශේෂයෙන්ම මේ ස්වයං ඝාතක කල්ලි අතරේ හිටපු දැන් ජීවතුන් අතර ඉන්න තැනැත්තිය හැටියට මේ හාදියා කියන සහරාන්ගේ බිරිඳ මේ කොමිසම් ඉදිරියේ සාක්ෂියට කැඳවිය යුතුයි කියලා තීරණය ගත්තා. ඒ තීරණය උඩ තමයි විශාල කරුණු රාශියක් මේ අබූ හින්ද් කියන මේ තැනැත්තා පිළිබඳවත් ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා. ඒකත් දැන් හෙළිදරව් වී තිබෙන බවත් මම කියව යුතුයි. විශේෂයෙන්ම නම් පිටු කීපයක මේ කාරණා මට දක්වන්න පුළුවන්. මෙතන සඳහන් වෙලා තිබෙනවා මේ සාරා පුලස්තිනී කියන මේ තැනැත්තිය දැන් අතුරුන් දෙහන් වෙලා ඉන්න මේ තැනැත්තිය පිළිබඳව නොයෙක් තැන්වල සඳහන් වෙනවා. මේක පිටු 223 දී Hadia says she heard Sarah when that bombing took place in Sayendamardu. Sayendamardu වල බෝම්බ පිපිරීම වෙද්දී සාරාගේ කටහඬ මේ හාදියට ඇහුණයි කියලා කියනවා. ඒ වගේම ඇසින්දුටු සාක්ෂි දෙන්නෙක් කියලා තියෙනවා සාරා අපි මේ සිද්ධියෙන් පස්සේ ඉන්දියාවට පලා හැරීම දැක්කයි කියලා. එහෙම කියද්දී මේ කාරණා පිළිබඳව සොයා බැලීමත් ඒත් එක්කම තවත් හේතු කාරණා කීපයක් තියෙනවා. මොකද මේ විශේෂයෙන්ම මේකේ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කොහේ ඉඳලා සිදුවී තිබේද කියලා බලන්ට ගියා නම් අපට තේරෙන තව කාරණාවක් තමයි කවුරුත් දන්නවා මේ ISIS සංවිධානය. මේ ISIS සංවිධානය විශේෂයෙන්ම මැද පෙරදිගේ උත්පාදනය වෙලා එතන විශාල ලෙස ශක්තිමත් ආණ්ඩු කීපයක් පෙරලා දමමින් විශාල අභියෝගයක් එල්ල කරමින් ඒ මුළු මැද පෙරදිගේ පළාතේම අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට තුඩු දුන්නු මේ IS ත්‍රස්තවාදයේ පිටුපස සිටින්නේ මොන හස්තයක්ද කියන එක පිළිබඳව අපි සොයා බැලිය යුතුයි. ඒක හරියට සොයාගෙන ගියා නම් වෙන හස්තයක් වෙනකුත් හොයන්න අවශ්‍ය නැහැ. ඒ මැද පෙරදිගේ ඉන්න රටක් තිබෙනවා. ඒ රට
බටහිර රටවල් දෙවන ලෝකේ ලුද්දෙන් පස්සේ ගෙනත් එතන ඇති කරපු ඒ රාජ්‍ය තමයි මේ පිටුපස්සේ වැඩ කරන්නේ කියන එක පිළිබඳව මෙතන සඳහන් කීපයක් තිබෙනවා. නොයෙකුත් කාරණා පිළිබඳව මට උපුටා දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම මෙන්න මෙතන කියනවා පිටු 106 Zaharan on 10th October 2018, Zaharan issued a letter on his Facebook account claiming that a person called Pakkam bin Abu, who maintains a Facebook account by that name, is in reality an informant of the Indian intelligence, although he publishes material justifying the IS ideology. In response, Pakkam bin Abu has on the 11th of October 2018 claimed that Zaharan was an agent of Israeli intelligence, and that although he tries to project himself as a hero by attracting youth towards the IS ideology, he is in fact equal to a lady. This is what is mentioned here. These are all referred to in the report. These matters have been overlooked by these people, these forces. මේ තමයි සංගමුණු හස්තයෝ කියන්නේ. ඉස්රායලි බුද්ධි සේවාව මේ පිටුපස සිටියාදෝ කියන ඒ සැකය මෙතන මතුවෙනවා කියන එකත් මං කියා සිටිය යුතුයි. ඒ විතරක් නෙවෙයි දැන් තැන් තැන්වල මේ සහරාන් තමන්ගේ පවුලත් එක්ක මාර්වි ජීවත් වෙද්දී හැම තැනටම සාරත් එකට ගියා. ඒක දැන් හාදියා කියන සහරාන්ගේ බිරිඳ ඒ පිළිබඳව සාක්ෂි දෙනවා. අපිත් එක්ක දිගටම මං නොයෙකුත් ප්‍රදේශවලට ගමන් කරද්දී හැම තැනටම අපිත් එක්ක මේ සාරා පුලස්තිනී කියන එකත් ආවා. එතකොට අපේ බුද්ධ්‍යංශයෙන් ප්‍රශ්න කරනවා මේ අබූ හින්ද් කියන තැනත්තගෙන් එතනින් පසුව ඔත්තු ලබා දීමේදී ඒ ඔත්තුව ඉන්දියානු පැත්තෙන් ලැබිද්දී අහනවා is your source a wiretap? ඒ කියන්නේ ටෙලිෆෝන් එකට සවන් දීමෙන් ගත්ත මේ කාරණාවක්ද මේක කියලා. එතකොට කියන්නේ no, it's a live source. ඒ කියන්නේ මේ කල්ලිය තුල ඉන්න source එකක්, live source. ජීවතුන් අතර ඉන්න source එකෙන් තමයි අපි මේ කාරණා ලබා ගත්තේ කියලා ඊටාම පැහැදිලිව කියනවා. එහෙම කියද්දී මේවා හඹා යෑම මේ පිළිබඳව මේ කාරණා සොයා බැලීමට ඇයි අපහසුත් උනේ කියන එක පිළිබඳව අපිට තාමත් ප්‍රහේලිකාවක් හැටියට තිබෙනවා කියන එකත් මම මෙතන කියා සිටිය යුතුයි. ඒත් එක්කම දැන් අහිංසකයෝ මේකට ගොදුරු මේ ක්‍රියාදාමයට චූදිතයෝ හැටියට පත් කරලා තත්වයකුත් වෙලා තියෙනවා. මේ අපේ අලි සබ්බි මැතිතුමා මෙතන නැහැ. එතුමත් දන්නවා අපේ තරුණ නීතිඥ මහත්මයෙක් හෙජාස් හිස්බුල්ලා කියලා. එතුමාට විරුද්ධව චෝදනාවක් තියෙනවා මේ අන්තවාදී කල්ලියත් එක්ක මද්‍රසා පල්ලියක මේ පුහුණු කඳවුරු පැවැත්වුවයි කියලා. මෙතන ඒක හොඳට පේනවා. මොකද පුහුණු කඳවුරු වල කියාගෙන එනකොට අන්තිමට පිටු 131 කියනවා in addition to the above, training camps had been held at Al Zuhriya Arabic School in Karatiu, Vanathavilwa from early 2015 to 2019. අනිත් මේ පුහුණු කැඳවුරු පිළිබඳව නිශ්චිත දින වකවානුව ඇතුව කියනවා. නමුත් මෙතන දීර්ඝ කාලයක් තිස්සේ 2015ටත් 2019ට අතරේ යම් පුහුණු කඳවුරක් සිදු වුණායි කියලා කියනවා මිසක් වෙන මොකුත් කියන්නේ නැහැ. නමුත් ජීවතුන් අතර සාක්ෂි කවුරුත් නැහැ. මොකද මෙතන කියලා තියෙනවා ඒ පුහුණු කඳවුරට ආපු කට්ටිය Zaharan, Ilham Ahmad, Pulastini Mahendran, Sarah Jasmine, Fatima Jeffrey, wife of Ilham Ahmad, who blasted at Dematakota residence, Naufar, Rilfan and others had taken part කියලා කියනවා. ඉතින් මේ හැර මේ වෙන සාක්ෂියක් නැහැ. මොකද මේක මහේස්ත්‍රාත් ඉදිරියේ ඒ කුඩා දරුවන්ට අඩන්තේට්ටම් කරලා බලහත්කාරයෙන් ගත්ත ඒ කට උත්තර තියාගෙන මේ අහිංසක හෙජාස් හිස්බුල්ලා වැනි අයටත් මේ දැන් චෝදනා කරන්න හදනවා. මොකද යා කරපු එකම වැරද්ද තමයි අර දිනස් 52 කාලයේදී ඉලෙක්ෂන් කොමිසමේ කොමසාරිස් කෙනෙක් කුට එතුමා පෙනී හිටියා
ඒ බලහත්කාරය ඇති කරගත්ත ඒ ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්නේ. ඉතින් ඒ කියමන තියාගෙන ඒ කාරණා තියාගෙන එතුමාගෙන් පරිගැනීමේ චේතනාවෙන් දැන් එතුමාට විරුද්ධව මේ වැඩේ කරගෙන යනවා වගේ තාම පැහැදිලිව පේනවා මේ කාරණාව මේ පිටු 131 මේ 9 වෙනි කරුණ හැටියට ඇතුළත් කරලා තියෙන එක in addition to the above කියලා මේක it is an interpolation. Definitely an interpolation not related to any other training camps that have been conducted by Zaharan. I must say very clearly Zaharan's training camps and all the incidents connected to this have been properly examined and had been included in this report. But then the report goes on to deal with other issues which has serious implications, particularly to individuals. Then there is also one Professor Luqman Talib කියලා කෙනෙක් පිළිබඳව එයත් මේකට සම්බන්ධයි කියලා කියනවා. දැන් එතුමාගේ නීතිඥවරුන් මාර්ගයෙන් ප්‍රකාශයට නිකුත් කරලා තිබෙනවා decrying the allegations made against him and his son as baseless, scandalous and defamatory. The statement added that Professor Talib and his son have no relation with violence or terror groups or with any other plots that have taken place. Our client's fundamental rights and reputation and honor have been violated and his safety has been placed at risk. මේක මොලකරුවෝ මහමලුකරුවෝ සොයාගෙන යමින් තමන්ට ඕමනා පරිදි මොකද මේ ලුක්මාන් තලිබ් කරලා තියෙන්නේ? He was acting against the blockade of Gaza. His son and the grandchildren, his family was partaking in that MV Marmara invasion onto Gaza Strip. Therefore, the Israelis want to somehow frame him. That is why this has happened. They have also been bringing this into this issue and is now saying, of course, they might try to connect up various other details. And also, I must here refer to Honorable Presiding Member, තව කාරණාවක් විශේෂයෙන්ම this naming of Islamic scholars as extremists is a very baseless, unnecessary exercise by this commission. Mr. M.M. Zuhair, former Member of Parliament and the President's Council, says this. One time MP M.M. Zuhair, I quote from Daily Mirror of 5th April once again, he says, the Commission on Easter Sunday attacks has named a number of Islamic scholars of international repute as extremist preachers and extremists, but failed to define extremism or to provide in its report a single instance of extremism. He said, it had failed to quote from the writings of the scholars and themselves or from any of their original works. He relied on hearsay and third-party anti-Islamic sources, some of whom are proxies of the US and NATO countries, at war with Islam since 1990. Commission's edict on Islamic scholars, most of whom are no longer living, is not acceptable because they are judgmental without any reasonable evidence. These scholars have nothing to do with the 21/4 attacks. Similarly, there is an attempt to frame Hajjul Akbar. He's the Amir of the Jamaat-e-Islami movement here. Now they are trying to prostrate the entire movement. I see no reason to do that, but then they are trying to frame as if he was preaching extremism. Because there are several schools of thought in Islam. Now Maulana Abul Ala Maududi, who was the main architect of the Jamaat-e-Islami movement, is a scholar of repute and who had also interpreted Islam as a religion which is very tolerant and is a peace-loving religion, and there are several ideologies like this. Similarly, Maulana Abul Ala Maududi is one, then Yusuf Qaradawi is another. He is someone who is also one of the foremost thinkers of the current era. Now, all these people are being blamed and labeled as extremists because these are people who have, particularly Yusuf al-Qaradawi, he is a big problem for Israel because he had at one time justified suicide terrorism against Israel for the reason, what he said was that suicide bomber who is a Palestinian because of the atrocities in the occupied territories of the Palestine, if they resort to attack by suicide, that he justified it.
But then you look at the Sri Lankan scenario. We have the Hasalaka Veeraya කියලා කෙනෙක් අපි හඳුනගත්තා. යුද්ධ කාලෙදී අපේ එලිෆන්ට් පාස් කඳවුර. ඒ එලිෆන්ට් පාස් කඳවුරට LTT ප්‍රහාරයක් එල්ල වෙද්දී මේ හසලක වීරයා තමන්ගේ ඇඟේ බෝම්බ බදාගෙන ගිහිල්ලා ඒ ඩෝසරකට ඉදිරියේ ගිහිල්ලා මරාගෙන මැරෙන ඒ ප්‍රහාරය එල්ල කරා. ඒකෙන් ඒක වැළක්වුවා. ඉතින් දැන් හසලක වීරයාව අපි වීරයන් ඒ වගේම තමන්ගේ රට බේරා ගැනීම සඳහා එකක් කළ හැකි කියලා කිව්වා මිසක් මේක වෙන දෙයක් එතුමා කිව්වේ නැහැ. පස්සේ ඒකත් එතුමා අපසට හරව ගත්තා. නමුත් එවැනි අය දැන් මේ වෙන බාහිර බලවේගවල උවමනාවට මේවා ඇත්ත වශයෙන්ම මේ අන්තවාදී විද්වතුන් කියලා මේ අය හඳුනාදීම පිළිබඳව මම කනගාටු වෙනවා. ඒ විතරක් නොව දැන් මේ ප්‍රහාරය පිළිබඳව කරලා තියෙන මේ විශ්ලේෂණවලදී තව එකක් තමයි මේ ප්‍රහාරකයන් කීප දෙනෙක් හොරතල් කරලා තිබෙනවා අපේ බුද්ධ්‍යංශය. ඒක සෑහෙන දැන් මෙතන දෙතුන් දෙනෙක් ගැන ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. අහමඩ් ලෙබ්බේ මොහමඩ් නියාස් සායන්ද මරදුවල 25 වෙනිදා මරාගෙන මැරෙන ඒ සිද්ධිය සිදුවෙද්දී මැරුණු ඒ තැනත්තා he was part of the military intelligence. He was part of the military intelligence. And there is one other person in custody who has been training in all the training camps. කවුද මේ අවිපූර්ණව දුන්නේ? හයාත් මොහම්මද් අහමද් මිල්හාන්. දැන් අත්තඩංගුවේ ඉන්න කෙනෙක්. එතුමා ගැන මෙහෙම කියනවා around 2006 Milhan made contact with Razik Mohammed Faiz, aka Police Faiz, who was at that time working as an intelligence agent for Sri Lanka Army in the fight against the LTT. During that period, Muslim youth were being recruited as intelligence agents due to their proficiency in Tamil. Thereafter, Milhan worked with Police Faiz as an intelligence agent of the Sri Lanka Army. And this is the very person whom Zahran used to give weapons training in these training camps. So, මේ ඝාතකයෝ මේ පුහුණුකරුවෝ හොරතල් කරපු අපේ බුද්ධ්‍යංශය මොකද කරේ? ඒ වගේම බුද්ධ්‍යංශ අතරේ මේ විමර්ශනය කරගෙන යද්දී නොයෙකුත් ගැටුම් ඇති වෙනවා. CID එක පැත්තක, TID එක පැත්තක, DMI තව පැත්තක, අපේ මේ ප්‍රධානතම බුද්ධ්‍යංශය වන අපේ බුද්ධ්‍යංශ ප්‍රධානී පිළිබඳව සඳහන් කරන SIS එක. මේ SIS එක දැන් එක වෙලාවක ගිහිල්ලා මේ ආමි මොයිඩීන් කෙනෙක් එයා සැඟවෙලා ඉන්න තැනට අරන් යනවා. ගියාට පස්සේ CID කාය ඒ ආමි මොහිඩීන්ව තමන්ට තොරතුරු දෙන්න හැටියට පත් කරගන්නවා මිස අත්තටම ගන්නෙ නැහැ. අන්තිමට බලනකොට ඒ ආමි මොහිඩීනුත් මේකට සම්බන්ධයි. ඉතින් මේ වගේ හොරතල් කරපු තමන්ගේම ජාලයේ හිටපු අය තමයි මේවා කරලා තියෙන්නේ කියන එක අන්තිමට හෙළිදරව් වෙලා තිබෙනවා. එතකොට මේ සාධාරණ සැකයක් මතුවෙනවද නැද්ද? මේ බුද්ධ්‍යංශය පිළිබඳව සම්පූර්ණ බුද්ධ්‍යංශයට අපි කියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ රටේ බුද්ධ්‍යංශයට මුස්ලිම්වරුන්ගේ කාර්යභාරය ඉතාම විශාල ලෙස ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධ්‍යංශයේ විශිෂ්ට නිලධාරීන් කීප දෙනෙක් මුස්ලිම්වරු කටයුතු කරා කියන එක කවුරුත් දන්නා කාරණයක්. එහෙම සිටිද්දී මේ එකේ කිසිම දුරනක්නා නුවණකින් අමතරව කරපු මේ ක්‍රියාදාමය තුළ මේ හොරතල් කරන්න ගිහිල්ලා මේ අය අන්තිමට මේ ඔත්තුකරුව හැටියට කියාගෙන හිටපු අයම මේ වගේ අනිත් පැත්තට හරවලා කරපු එකේ පිටිපස්සේ මොනවද තියෙන්නේ කියන එක පිළිබඳව විශාල ප්‍රහේලිකාවක් කාටත් තිබෙනවා. මේ සමස්ත බුද්ධ්‍යංශයට අපි කියනවා දෙයක් නෙවෙයි. නමුත් මම මෙතන කලින් උපුටා දක්වපු ඒ ආටිකල් එකේ ඊටාම පැහැදිලිව තියෙනවා කොහොමද මේ ඩීප් ස්ටේට් ඉන්වෝල්ව්මන්ට් කියන එක පිළිබඳව තවත් පොතක් මම මෙතන පෙන්විය යුතුයි. මේකත් මම සම්පූර්ණයෙන් කියලා තියෙනවා. ශ්‍රී ලංකාස් ඊස්ටර් ස්ට්‍රැටජි
tragedy when the deep state gets out of its depth. Rajan Hool. This book deals with some of the very important aspects of this Easter Sunday attack and goes to show how our intelligence services have been dealing with this issue. There has been some rogue cells that have been operating, and that is why we say මේ අධ්‍යක්ෂණය තිරරචනය නිෂ්පාදනය පිළිබඳව මේ ත්‍රස්ත ප්‍රහාරය කියන මේ චිත්‍රපටිය පසුපස හිටපු ඒ සැඟවුණු හස්තයන් කවුද කියන එක හරි ආකාරයට හොයාගන්න. ඒක මේ රටේ වැසෙන මුස්ලිම් ජනතාවටත් අවශ්‍යයි. මොකද අපිත් දැන් පීඩනයටපත් වෙලා ඉන්නේ මුළු ජාතියම. තිය අතරතුරදී දැන් බලයට එන්න මේ වගේ දේවල් පාවිච්චි කරමින් සමහර ජඩ මාධ්‍ය තිබෙනවා. තමන්ට උවමනා පරිදි මේක පාවිච්චයට ගනිමින් විටින් විට නොයෙකුත් බොරු ප්‍රචාර නගමින් වඳ පෙති ගැන කිව්වා, වඳ දොස්තර ගැන කිව්වා, වඳ යට ඇඳුම් ගැන කතා කරා. කතා කර අවශ්‍ය නැති විදිහට අහිංසක ගම්බද සිංහල ජනතාව කුපිත කරමින් කරපු ඒ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් හැටියට තමන්ට මැතිවරණ ජයග්‍රහණයක් ලබාගත්ත වමනාවක් තිබුණද නැද්ද කියලත් සමහරවල් ප්‍රශ්න කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් උඩ මේ සැඟවුණු හස්තයන් කවුද කියලා හොයන පිළිබඳව. ඒ වගේම පැහැදිලිව ඉස්රායලි බුද්ධ සේවාව දෙකක කාලයක් තියෙනවා. තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. ඉස්රායලි බුද්ධ සේවාව පිළිබඳවත් මේ වගේම අබූ හින්ද් කියන ඒ තැනැත්තා පිළිබඳවත් දැන් සොයනවායි කියලා දැන් සොයා බැලිය යුතුයි. මෙතන සඳහන් වෙලා තියෙනවා Easter attack AG wants probe widened. මේ Sunday Times March 14th. There he says accordingly the AG has informed Inspector General C.D. Vikramaratne to expand criminal investigations into Abu Hind, Ahmad Talib Luqman Talib, his son Luqman Talib Ahmad A.K. Abdullah, Rimzan and Mahendran Pulastini alias Sara. So all these things are being looked into. But in the meantime, our Minister for Law and Order has already found the Mahamolakaru. The Mahamolakaru අහවලයි කියලා කියලාත් ඉවරයි. නමුත් ඒ තනත්තා තිරරචකයා විතරයි. නිෂ්පාදනයත් අධ්‍යක්ෂණයත් කරන අය පිටස්තරව ඉන්නවයි කියන එක පැහැදිලිව දැනගන්න ඕනේ. තව කාරණාවක් මම කියන්න ඕනේ මේක මගේ කතාව සමාප්ත කිරීම සඳහා අපි මේ රටේ දැක්කා කැරලි කීපයක්. උතුරේ බෙදුම්වාදී අරගලයක් තිබුණා. ඒ අරගලේ ද්‍රවිඩ ජනතාව හතුර හැටියට අපි මවාගෙන පෙන්නන වාතාවරණයක් තිබුණා. ඊට පස්සේ අපි දැක්කා JVP සංවිධානයේ කැරල්ල, දකුණේ කැරල්ල. දැන් ඒකේ 50 වසර සැමරුම දැන් සිදු වෙනවා. නමුත් මේ අරගලයන් දෙකක් පිළිබඳව සැමරුම් උත්සව පවා සිදුවෙද්දී නමුත් එක මුස්ලිම්වරයෙක් මේ රටේ මේ ඊස්ටර් සන්ඩේ මේ ප්‍රහාරය පිළිබඳව සමරන්නට ඉදිරිපත් වෙනවද? ඇයි නැත්තේ? එතන කිසිම දේශපාලන උවමනාවක් හෝ කිසිම අරමුණක් හෝ මේ මුස්ලිම් ප්‍රජාවට තිබුණේ නැත. මේක සහ මුලින්ම ත්‍රස්ත ප්‍රහාරයක්. මේ වෙන උවමනාවකට පාවිච්චි කරපු ඉත්තෝ හැටියට තමයි මේ අය ඉතාම පැහැදිලිව මං කියා යුතුයි. ඒ බැවින් මේ පිළිබඳව හරි විශ්ලේෂණයක්. There must be a forensic examination of what has been revealed in the report. That is what is lacking here, rather than to look for scapegoats. What this commission sometimes is attempting. I am not dismissing the entire report. There are very good things in the report. There is a very deep analysis of various matters. I have my respect for these commissioners. I appeared before them. There was an attempt to even frame me in some way or the other. But, however, finally when you look at the report, there are so many positive things. But of course there are certain areas where they have just misguided themselves on hearsay evidence. That should be avoided. That's important because I need to mention that because hearsay evidence is something that needs to be avoided in the matters of this nature because unfortunately ඒ ප්‍රවාදක සාක්ෂි කියලා කියනවා මේ hearsay evidence කියන එක ඒ අනුව තමයි සමහර නිගමනයන්ට මේ කොමිසම එළඹිලා තියෙන කියන එක අපිට පෙනී යනවා. ඒ බැවින් මේ සම්පූර්ණ කොමිසම් වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් සමහර
ප්‍රශ්න මේ කොමිසම් වාර්තාවේ තිබෙන බව මම කියා සිටිය යුතුයි. නමුත් මේ ප්‍රශ්නේ ඇත්ත අගමුල සෙවීමට නම් මේ සැඟවුණු සත්‍යය කවුද කියන එක හොයාගන්න ඕනේ. නවුෆර් මෞලවිගෙන් මේක ඉවර කරන්නට හදන්න එපා. එහෙම කළා නම් මේ යුක්තිය මේ ප්‍රහාරයට ලක්වුණු මේ අහිංසක ජනතාවට ඉටු වෙන්නේ නැතයි කියලා කියමින් මම මගේ කතාව සමුගන්න ස්තුතියි. බොහොම ස්තුතියි.